සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම ඔබ අප මේ එක්ව සිටින්නේ අත්තිනේදී කොළඹ කොටස් වෙනඳ සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නා වූ නවක ආයෝජකයින් සඳහා ආශා සිකියුරිටීස් මගින් ලබා දෙන ආයෝජන අත්වලත් සමගින් එකතු වීමටයි. ඉතින් අපි මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා ඔබත් සමග කතා කරන්න කොටස් වෙනඳ පොළ හැසිරවීම, ඒ වගේම කොටස් වෙනඳ පොළ ආයෝජන ප්‍රතිලාභ අවදානම් හා අපි සැලකීමට ගත යුතු කාරණා, ඒ වගේම කොටස් ගනුදෙනු හා වෙළඳ පොළ දත්තයන්, ඒ වගේම ආයෝජන සඳහා කොටස් තෝරා ගැනීම කරන්නේ කෙසේද, ඒ වගේම දැනුවත් ආයෝජක වන්නේ කෙසේද කියන කාරණා බොහොම පුළුල්ව සාකච්ඡා කරන්න අපි අද සූදානම් වෙලා ඉන්නවා ඔබත් සමගින්. හොඳයි. ඉතින් අපි බලමු මොකක්ද මේ කොටසක් කියලා කියන්නේ කියලා. මේක තමයි අපිට කොටස් වෙනදපොළ ආයෝජනයේදී ආයෝජනයට පැමිණෙන්න අවශ්‍ය මූලිකම අඩිතාලම. ඉතින් මෙතනදී නම් අපි කියලා තියෙන කොටසක් යන නිකුත් කරන සමාගමේ සමානුපාතික හිමිකම සංකේතවත් කරන සුරකුම්පත් වර්ගයක් කියලා. ඒ වගේම කියනවා මෙමගින් සමාගමේ වත්කම් හා ඉපැයීම් වල සමානුපාතිකයට කොටස් හිමියාට හිමිකමක් ලැබෙනවා කියලා. හොඳයි. මම මේ කාරණාව ටිකක් සරලව ඔයාලට පැහැදිලි කරන්නම්. අපි දන්නවා සමාජයේ එහෙම නැත්නම් ව්‍යාපාර සමාජයේ එහෙම නැත්නම් අපේ රටේ මේ ලෝකේ විවිධාකාරයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. උදාහරණයක් විදිහට තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, විවිධ සමාගම් තියෙනවා. ඒ වගේම තමයි ලාභ අරමුණු නොකරගත් සමාගම් තියෙනවා, ලාභ අරමුණු නොකරගත් සංවිධාන තියෙනවා. ඉතින් මේ හැම සංවිධානයක්ම විශේෂයෙන්ම හැම ව්‍යාපාර සංවිධානයක්ම ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සිදු කරගෙන යාම සඳහා ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක් විදිහට සලකන්නේ අරමුදල්. අරමුදල් රැස් කර ගැනීම. ඉතින් මේ අරමුදල් රැස් කර ගැනීම එහෙම නැත්නම් මුදල් රැස් කර ගැනීම සඳහා ඔවුන්ට ක්‍රම දෙකක් අපි සාමාන්‍ය ලෝකයේදී දකිනවා. ප්‍රධාන වශයෙන් අපි කියනවා එක ක්‍රමයක් තමයි ඔවුන් තවත් පාර්ශවයකින් ණය මුදලක් ලෙස එම අරමුදල රැස් කරගන්න. දැන් උදාහරණයක් විදිහට මම තනි පුද්ගල ව්‍යාපාරයක් කරනවා නම් මගේ මිතුරෙක් වෙන්න පුළුවන්, මගේ බැංකුවක් වෙන්න පුළුවන්. ඕවගේ වෙනත් පාර්ශවයකින් මට පුළුවන්කමක් ලැබෙනවා මුදල් ලබා ගන්න, ණය මුදලක් ලබා ගන්න විශේෂයෙන්. ඉතින් අනිත් කාරණේ තමයි ඒ ව්‍යාපාර සංවිධානයේ හිමිකම ලබා දී තවත් පාර්ශවයකට හිමිකම බෙදා දී එම පාර්ශවයෙන් මුදලක් ලබා ගැනීම තවත් ක්‍රමයක්. අපි මෙතෙන්දී මතක තියාගන්න මෙතෙන්දී මූලිකවම පවරනු ලබන දේ තමයි තවත් පාර්ශවයකට අපේ ව්‍යාපාර සංවිධානයේ හිමිකමක්. ඉතින් මේ කොටසක් කියන දේ තුල මේක තවත් පුළුල් අර්ථ දක්වන්න පුළුවන්. ඔයා හිතන්න සමාගමක් ඔවුන්ට අරමුදල් අවශ්‍යතාවයක් නිසා ඔවුන් කරන්නේ ඒ සමාගමෙන් හිමිකරුවන් සිදු කරන්නේ මොකක්ද? තමාගේ සමාගමේ තියෙන කොටස් හිමිකාරීත්වය තවත් වෙනත් පාර්ශවයකට ලබා දෙනවා. තමන්ට ඒ කියන්නේ ඒ දැන් ඉන්න හිමිකරුවන්ට අමතරව තවත් පාර්ශවයක් මේ සමාගමේ හිමිකාරීත්වයට පත් වෙනවා. ඉතින් ඒ පාර්ශවයට ලබා දෙන්නා වූ කොටසට ඒක නෛතික භාවයක් තියෙනවා. ඒකේ වගකීමක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඒ සමාගමේ මෙහෙයුම් කටයුතු වලින් ලැබෙනා වූ ලාභය, ඒ වගේම ඒ අලුත් පාර්ශවයේ මගින් යොදන්නා වූ ආයෝජන මුදලට සාපේක්ෂව ඔවුන්ට ඒ ව්‍යාපාර කටයුතු සඳහා ඇතිවන අධිකරණ හැකි බලපෑම් මේ සියල්ල කැටි කරගෙන තමයි මේ කොටසක් කියන කාරණාව අපි සමාගමකින් එළියට මේ විදිහට යොමු කරන්නේ. ඉතින් මතක තියාගන්න මේ කිව්වා වගේ සමාගමක සමානුපාතික හිමිකම සංකේතවත් කරන සුරකුම්පත් වර්ගයක් විදිහට තමයි මේ කොටසක් අපිට සරලව හඳුන්වන්න පුළුවන්. සුරකුම්පත් වර්ගයක් මතක තියාගන්න මේකට නෛතික භාවයක් තියෙනවා. ඔයාට සමාගම කොටසක් මිලදී ගත්තොත් ඒ ඔයා ආයෝජනය කරන ඔයා මිලදී ගන්න කොටස් ප්‍රමාණයට සාපේක්ෂව ඔයාට හිමිකමක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. හොඳයි. ඉතින් අපි තවත් ඉස්සරහට මේ ගැන කතා කරද්දී අපි දන්නවා කොටස් වෙළඳපොළ අපි පුවත්පත්ෙන් වෙන්න පුළුවන්, අපි නැත්තම් එදිනදා පුවත් විකාශන වලින් වෙන්න පුළුවන්, නැත්තම් සමාජයේ ආශ්‍රය කරන කතා බහ කරන තැන් වල වෙන්න පුළුවන්. කොටස් වෙළඳපොළ ගැන බොහෝම වැදගත් විදිහට බොහෝම දැනුවත්කමක් තියෙන විදිහට කතා කරන අවස්ථා අපිට බොහොම තැන්වලදී දැනගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ කොළඹ කොටස් වෙළඳපොළ? එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ කියන්නේ? ඉතින් මම මේ කාරණාවට එන්න කලින් ඔයාලට මතක් කරන්නම් වෙළඳපොළක් කියන්නේ මොකක්ද කියන එක. වෙළඳපොළක් කිව්වහම අපි දන්නවා වෙළඳපොළක ගැනුම් කරුවන් ඉන්නවා, වෙළඳපොළක විකුණුම් කරුවන් ඉන්නවා. අපි උදාහරණයක් දෙමු එළවලු වෙළඳපොළක්. අපිට එළවලු ගැනුම් කරුවන් ඉන්නවා. ඒ වගේම තමයි එළවලු එතනට අරන් එලා විකුණන ස්ථානයක්. විකුණුම් කරුවනුත් ඉන්නවා. ඉතින් මේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකිනෙකාට මුණ ගැහෙන ස්ථානයක්. එහෙම නැත්නම් වේදිකාවක්. එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එකක් කියන්නේ
වෙළඳපොළකට. ඉතින් කොටස් වෙළඳපොළ කියන කාරණේදීත් මේ හා සමානම දෙයක් තමයි වෙන්නේ. මොකද්ද? සරලව ගත්තොත් කොටස් ගැනුම්කරුවන් සහ කොටස් විකුණුම්කරුවන් එකිනෙකා හමුවන ඔවුන්ගේ ගනුදෙනු සිදු කරන ස්ථානය තමයි මේ කොටස් වෙළඳපොළ කියලා හඳුන්වන්නේ. ඉතින් මෙතෙන්දී අපි දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා ලයිස්තුගත පොදු සමාගම් කියලා දෙයක්. මොකක්ද මේ ලයිස්තුගත පොදු සමාගම් කියන දේ? මම කොටසක් අර්ථ දැක්වීම කාරණේදී ඔයාලට මතක් කරා ව්‍යාපාර සංවිධාන විවිධාකාරයේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. නැවතත් මතක් කරන්න තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, අර විදිහට ලාභ අරමුණු නොකරගත් ව්‍යාපාර සංවිධානය. ඉතින් මේ වගේ සංවිධානයන්ට අමතරව මේ පොදු සමාගම් කියන එක, මේ සමාගම් කියන ව්‍යාපාර සංවිධානය තුළ පොදු සමාගම් වල විශේෂත්වයක් තියෙනවා. මම අර කිව්වා අරමුදල් රැස් කර ගැනීම සඳහා හිමිකම් පවරා දෙන සමාගම් ඔවුන් සිදු කරනවා නම් ඒ හිමිකම් පවරා දීම ඔවුන් මහජනතාවට, රටේ ඉන්න මහජනතාවට අවස්ථාවක් ලබා දෙනවා නම් ඒ හිමිකම් මිලදී ගන්න, ඒ හිමිකම් පවරා ගන්න, අන්න ඒ ලයිස්තුගත පොදු සමාගමක් කියන්නේ අන්න ඒ විදිහේ ව්‍යාපාර සමාගමක්. නැවත කියන්නම්, ඔයා මෙහෙම හිතන්නකෝ, යම් කිසි සමාගමක් සූදානම් වෙනවා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වර්ධනය කරගන්න, ඒ වගේ මෙහෙයුම් කටයුතු වර්ධනය කරගන්න, මුදල් රැස් කරගන්න. ඉතින් ඔවුන් මොකද කරන්නේ? කොළඹ කොටස් වෙළඳපොළට පැමිණෙනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඔවුන් තමන්ගේ සමාගම ලයිස්තුගත කරනවා. ඒ ලයිස්තුගත කිරීමත් එක්ක ඒ සමාගම තීරණය කරනවා තමන්ට අවශ්‍ය වන මුදලට සාපේක්ෂව කොටස් නිකුත් කරන්න. මේ කොටස් නිකුත් කරන්නේ හුදු මහජනතාවට. මේ රටේ ඔයාට වර්ෂ 10කට වැඩි නම්, ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම්, ඒ වගේම ඔයා විදේශී පුරවැසියෙක් නම් ඔයාට හැකියාවක් තියෙනවා මේ සමාගමේ කොටස් මිලදී ගන්න. ඔයා නියෝජනය කරන්නේ පොදු මහජනතාව. ඉතින් අපි කියනවා ලයිස්තුගත පොදු සමාගමක් කියන්නේ මෙන්න මේ ආකාරයෙන් කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත වෙන සමාගමක්. මහජනතාව සඳහා කොටස් මිලදී ගැනීමට හැකිවන ලෙස ලයිස්තුගත වෙන සමාගමක් අපි කියනවා ලයිස්තුගත පොදු සමාගම් කියන දෙයට. ඉතින් අපි කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී මම ඔයාලට පොඩි විස්තර ටිකක් දීලා තියෙනවා කොළඹ කොටස් වෙළඳපොළ ගැන. ඉතින් මතක තියාගන්න ලංකාවේ තියෙන එකම කොටස් වෙළඳපොළ තමයි කොළඹ කොටස් වෙළඳපොළ. මේක ආරම්භ වෙන්නේ 1985. අපේන් සීමිත සමාගමක් විදිහට තමයි මේක සංස්ථාපිතගත කරලා තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න කොටස් වෙළඳපොළ තුළ සමාජික සමාගම් 15ක්, වෙළඳ සමාගම් එහෙම නැත්නම් ට්‍රේඩින් මෙම්බර්ස්ලා 9 දෙනෙක්, ඒ වගේම ණය වෙළඳ සමාජිකයන් 3 දෙනෙක් මේ වෙනකොට ඉන්නවා. ඒ වගේම තමයි ඔයාලට මතක තියාගන්න කොටස් වෙළඳපොළ සම්බන්ධව ඕනම විස්තරයක් දැනගන්න ඔයාලට www.csc.lk වෙබ් අඩවියට පිවිසලා ඒ ඉදිරි විස්තර ඒ වගේම තවත් අමතර කරුණු දැනගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න කොළඹ කොටස් වෙළඳපොළ නියාමනය කරන රාජ්‍ය යාන්ත්‍රණය වන්නේ, රාජ්‍ය ආයතනය වන්නේ ශ්‍රී ලංකා සොරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවයි. හරි. ඉතින් අපි තවත් ඉස්සරහට යද්දී අපි දැනගන්න ඕන ප්‍රධානම කාරණේ තමයි මෙන්න මේක. කොටස් වෙළඳපොළ ආයෝජනයේ ප්‍රතිලාභ මොනවද කියන එක. ඉතින් අපි දන්නවා හැමෝම ආයෝජන කියන කාරණයකට එළඹෙන්නේ තමන් සතුව තියෙන යම්කිසි මුදලක්, යම්කිසි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ආයෝජන අවස්ථාවක් වෙන්න පුළුවන්, ඒට යොදලා ප්‍රතිලාභයක් ලබා ගන්න එක. ඉතින් ඔයා කොළඹ කොටස් වෙළඳපොළටත් පැමිණෙන්නේ ඒ වගේ ආයෝජනයක් බලාපොරොත්තු වෙයි. ඉතින් මේ ආයෝජන ඔයාට විවිධාකාර ස්වරූපයන් වලින් කොළඹ කොටස් වෙළඳපොළදී ලබා ගන්න පුළුවන්. ඉතින් මම සූදානම් වෙනවා ඔයාලට කියලා දෙන්න මොන වගේ ආයෝජන ප්‍රතිලාභද අපිට මේ කොළඹ කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධ වුණාම ලැබෙන්නේ කියන එක. පළවෙනි දේ තමයි ප්‍රාග්ධන ලාභය. අපි මේක සාමාන්‍යයෙන් කියන කැපිටල් ගේන්ස් කියලා. මතක තියාගන්න මේ ලැබෙන ප්‍රාග්ධන ලාභය කියන ලාභ සංරචකය ඔයාට ආදායම් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ. ඉතින් මොකක්ද මේ ප්‍රාග්ධන ලාභය කියන්නේ? ඔයා යම්කිසි මුදලකට මිලදී ගත්ත කොටසක් ටික කාලයක් ඔයා සතුව තියාගෙන ඉඳලා ඔයාට හැකියාවක් ලැබෙනවා නම් වැඩි මිලකට විකුණන්න, අන්න අපි ඒ වෙලාවේදී කියනවා ඔයා ප්‍රාග්ධන ලාභයක් ලැබුවා කියලා. මතක තියාගන්න මේ වීඩියෝ තුළදී මම ඔයාට සුළු ආකාරයේ සුළු ගණිතමය අර්ථ දැක්වීම් වලින් මේ ලාභ සහ සමාන කාරණා පැහැදිලි කරලා දෙන්නම්. මම මෙතෙන්දිත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඔයා රුපියල් 10ක් වටින කොටසක් මිලදී අරගෙන ඔයා සාමාන්‍ය මාස 3-4ක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්, ඔයා ඒක ළඟ තියාගෙන ඔයා සතුව තියාගෙන ඉඳලා ඔයාට හැකි වෙනවා රුපියල් 20ක්, රුපියල් 25ක් වගේ බිලකට විකුණන්න. ඔයා මතක තියාගන්න ඔයාට එතනදී ලැබෙන ලාභය තමයි මෙන්න මේ කියන ප්‍රාග්ධන ලාභය. එහෙම නැත්නම් කැපිටල් ගේන් එක. හරි. ඊළඟ දේ තමයි ලාභාංශ. මේක අපි ඩිවිඩන්ඩ් කියලා කියනවා. ඒතුළු මතක තියාගන්න ලාභාංශ කියන දේ බොහොම ආකර්ශනීය ආයෝජන ප්‍රතිලාභයක් කොළඹ කොටස් වෙළඳපොළ තුල. ඉතින් මොකක්ද මේ කාරණාව? මම ඔයාලට කොටසක් අර්ථ දැක්වීම තැනදී ඔයාලට මම කිව්වා ඔයා සමාගමක හිමිකමක් ලැබෙනවා නම් ඔයා ඒ යොදන මුදලට සාපේක්ෂව ඔයාට ඒ සමාගමේ මෙහෙයුම් කටයුතු වලින් ලැබෙන ලාභාංශය ලැබිය යුතුයි.
ඒ ලාභය අනිවාර්යෙන් වාට ලැබිය යුතුයි. මොකද ඔයා සමාගමක හිමිකරුවෙක්. ඉතින් සමාගම තීරණය කරොත් ලාභාංශ නිකුත් කරන්න ඔයත් අනිවාර්යෙන් කොටස් හිමියෙකු ලෙස ඒ ලාභාංශ ඔයාගේ බැංකුව ගිණුමට ලැබෙන්න සැලසෙනවා. ඉතින් මතක තියාගන්න කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමේදී මේ වගේ ලාභාංශ ලබා දෙන සමාගම් වල ආයෝජනය කිරීම තුළින් ඔයාට හැකියාවක් ලැබෙනවා. වසරක් අවසාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වසරක එක් වතාවක් දෙවතාවක් තෙවතාවක් සමහරට සිවන වතාවක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී ඔයාට ලාභාංශ ලැබෙනවා මේ සමාගම් වලින්. ඉතින් ඒක සඳහා ඔයා ලාභාංශ ලබා දෙන සමාගම් වල ආයෝජනය කරොත් ඒ සමාගම් වල කොටස් බිල් දෙක ගත්තොත් ඒ ලාභාංශ කියන ප්‍රතිලාභය ඉතාමත් හොඳින් ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ කාරණාව තමයි හිමිකම් නිකුතුව කියන එක. මේක අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ රයිට් ඉෂුව එකක් කියලා. මොකක්ද මේ රයිට් ඉෂුව එක කියන්නේ? මම මේ සාකච්ඡාව මුලින්ම ඔයාලට කිව්වා සමාගමකට අරමුදල් සපයා ගන්න ක්‍රම දෙකක්. එකක් තමයි ණය මුදල්, එහෙම නැත්නම් තමන්ගේ හිමිකරුවන්ගෙන්. දැන් ඔයා හිතන්න මේ අවස්ථාවේදී මේ සමාගමේ ඉන්න කොටස්කරුවන්ගේ තවත් මුදලක් ඔවුන්ට ලබා ගන්න අවශ්‍ය නම් සමාගමේ ඔවුන් කරන්නේ මොකක්ද? අඩු මුදලකට දැනට ඉන්න කොටස් හිමියන්ට අඩු මුදලකට එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තවත් කොටස් ටිකක් ලබා දෙනවා. එතකොට ඒ ඉන්න කොටස්කරුවන්ට පුළුවන් තමන්ට කැමති නම් ඒ අඩු මුදලට ලබා දෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට ලබා දෙන කොටස් මිලදී ගන්න. එතකොට මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් සරලව වාට අර්ථ දැක්වුවොත් මේ විදිහටයි වෙන්නේ. රයිට් ඉෂුව එකක් වෙන්නේ මතක තියාගන්න ඔයාට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට අඩු කරමු මිලකට ඔයා දැනට හිමිකාරීත්වය ලබන සමාගමෙන් කොටස් ටිකක් ඔයාට ලැබෙනවා. එතකොට ඔයාට හැකියාවක් ලැබෙන ඒ අඩු මුදලට දෙන කොටස් ටිකත් ඔයාට මිලදී අරගන්න. ඒ වගේම තමයි ඒ තුලින් සමාගමටත් ඔවුන්ට අවශ්‍ය අරමුදල් රැස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගන්න. හරි, ඊළඟ දේ තමයි මෙතනින් පුළුවන් ඉහළ ප්‍රතිලාභයක් ලබා ගන්න අපි දන්න සාමාන්‍ය ආයෝජන අවස්ථාවන්ට වඩා. හැබැයි මතක තියාගන්න ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබ දැනුවත් ආයෝජක විය යුතුයි. ඒ වගේම තමයි ඔබ බුද්ධිමත් තීරණ ගැනීම සහ බුද්ධිමත් ආයෝජක වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි අවදානම් කළමනාකරණය ඉතාමත්ම වැදගත් සාධකයක් මේ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ කාරණේදී. ඊළඟ දේ තමයි ඔයාට පුළුවන්කමක් ලැබෙනවා අපකරයක් ලෙස භාවිතා කරන්න මේ කොටස්. ඊළඟ දේ තමයි ඔයාට සංචිත ප්‍රාග්ධනීකරණය කැපිටලයිසේෂන් රිසර්වේෂන් එකක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉහළ ද්‍රවශීලීතාවයක් තියෙනවා මේ කොටස් වල. මොකද්ද මේ ඉහළ ද්‍රවශීලීතාවය කියන්නේ? ඔබට බොහොම පහසුවෙන් ඔබ සතුව තියෙන කොටස් මුදල් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඔය කොටස් විකුණලා ඉතාමත් ඉක්මනින් ඔයාට ඔයාගේ කොටස් මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අනිත් වත්කම් වලට සාපේක්ෂව. ඒ වගේම තමයි මතක තියාගන්න ලැයිස්තුගත පොදු සමාගම් වල ව්‍යාපාර කටයුතු සඳහා හවුල් වීමට අවස්ථාවක් ඔයාට උදා වෙනවා කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම තුළ. හැබැයි මතක තියාගන්න මේ සඳහා ඔබ මහා පරිමාණයේ ආයෝජන සිදු කළ යුතුයි. අපි දන්නවා සාමාන්‍ය සමාගමක හිමිකාරීත්වයක් ලබා ගන්න අවම වශයෙන් 150ක ප්‍රමාණයකවත් හිමිකම ඔබ සතුව තිබිය යුතුයි. ඉතින් ඒ සඳහා විශාල වශයෙන් ආයෝජන කිරීමට සිදු වෙනවා. එහෙම විශාල වශයෙන් ආයෝජන කරොත් ඔයාට හැකියාවක් ලැබෙනවා ලැයිස්තුගත පොදු සමාගම් වල ව්‍යාපාර කටයුතු සඳහා පාලන කටයුතු සඳහා තීරණ ගැනීම සඳහා හවුල් වීමට. හොඳයි. ඉතින් කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජනයේදී නැත්නම් කොටස් වෙළඳපොළ ආයෝජනයේදී ඔයාට දැනගත යුතු කාරණාවක් තමයි අත්‍යවශ්‍යම කාරණාවක් තමයි අවදානම. අවදානම් කළමනාකරණය කියන එක ආයෝජනයකදී ඉතාමත් වැදගත්. කොටස් ආයෝජනය පමණක් නෙමෙයි ඕනම ආයෝජනයක් කරනවා නම් හැම ආයෝජනයකම අවදානමක් තියෙනවා. ඒ අවදානම කළමනාකරණය කර ගැනීම ඔයාගේ වගකීමක්. ඉතින් අපි මෙතෙන්දී වල උදව් වෙනවා මොනවද කොටස් වෙළඳපොළ ආයෝජනයේ තියෙන අවදානම් කියන දේ හඳුන්වලා දෙන්න. පළවෙනි දේ තමයි ඔයාට ප්‍රාග්ධන අලාභයක් සිද්ධ වෙන්න පුළුවන්. මොනවද මේ ප්‍රාග්ධන අලාභය? මම කලින් කතා කරා ප්‍රාග්ධන ලාභයක් කියන එක. ඔයා යම්කිසි මුදලකට කොටසක් මිලදී අරගෙන ඒ කොටසේ මුදල් මිල වැඩි වුණාට පස්සේ ඔයාට ඒක විකුණන අවස්ථාවක් එනවා නම් ඔයා හිතෙන්දී ලබා ගන්නේ ප්‍රාග්ධන ලාභයක්. හැබැයි මෙතන මතක තියාගන්න ඔයා යම්කිසි මුදලකට කොටසක් මිලදී අරගෙන ඔයා හිතන්නේ නැති මොහොතකදී ඒ කොටස් මිල පහළ ගිහිල්ලා ඔයාට විකුණන්න වුණොත් එහෙම ඔයාට හිතෙන්දී වෙන්නේ අලාභයක්. උදාහරණයක් ගන්න මම අර කලින් ගත්ත උදාහරණෙම ඔයා රුපියල් 10ක කොටසක් මිලදී අරගෙන ඒක රුපියල් 5ක් වෙනකන් අඩු වුණොත් එහෙම ඔයා හිතෙන්දී ලබන්නේ රුපියල් 5ක අලාභයක්. ඉතින් ඒක මෙතනදී දැනගත යුතු කාරණයක් තමයි කැපිටල් ලොස් එකක්. එහෙම නැත්නම් ප්‍රාග්ධන අලාභය සමහර අවස්ථාවලදී ඔයාට විඳින්න සිද්ධ වෙනවා. ඔබ හරියාකාරයෙන් අවදානම් කළමනාකරණය සහ බුද්ධිමත් ආයෝජනයක් නොකරොත්. ඊළඟ දේ තමයි සහතික කළ ප්‍රතිලාභයක් නොමැත. මෙතෙන්දී ඔයා මතක තියාගන්න අපි දන්නවා ආයෝජනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. උදාහරණයක් මම ඔයාලට කියන්නම්. ඔයා බැංකුවට ගිහිල්ලා ඔයා ස්ථාවර තැන්පතුවක් දැම්මොත් එහෙම බැංකුව විසින් ඔයාට සහතික වෙනවා අවුරුද්දක් අවසානයේ එහෙම නැත්නම් අවුරුදු 5ක් අවසානයේ අපි මෙන්න මේ ස්ථීර පොලියක් අපි දන්නවා 5%, 3%, 7%,
මේ වගේ ඔවුන් කියනවා ඔබ අපේ ළඟ මුදල් තැන්පත් කරොත් මෙන්න මේ කාලේ අවසානයේදී අපි ඔයාලට මෙන්න මෙච්චර ස්ථීර ප්‍රමාණයක ප්‍රතිලාභයක් ලබා දෙනවා කියලා. අපි ඒකට කියනවා ගැරන්ටි රිටර්න් එකක් ලබා දෙනවා. හැබැයි ඔයාලට කොටස් ආයෝජනයේදී එහෙම වෙන්නේ නැහැ. ඔයාලට ස්ථීර කරපු සහතික කරපු ප්‍රතිලාභ මට්ටමක් නැහැ. ඒක ඔයාගේ අවදානම් කළමනාකරණය සහ ඔයාගේ ආයෝජන විදිය අනුව මේ සියල්ල වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි බැංකුවක මුදල් තැන්පත් කළා අපි ස්ථීරව මෙන්න මේ පොලියක් ලැබෙනවා මෙන්න මේ රිටර්න් එක ලැබෙනවා කියන කාරණේ මේ කොටස් ආයෝජනයේදී නම් ලැබෙන්නේ නැහැ. ඒක ඔබගේ අවදානම් කළමනාකරණය සහ ඔබ මිලදී ගන්නා කොටස් සහ ඒ සාධකයන් මිශ්‍රණයක් එක්ක තමයි ඔයාට ඔයාගේ ප්‍රතිලාභ කියන දේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ බුද්ධිමත් ආයෝජක වීම සඳහා වැදගත්කම අපි හැම වෙලාවෙම මතක් කරන්නේ මේ කාරණේ නිසායි. ඊළඟ තමයි මතක තියාගන්න රටේ හෝ ලෝකයේ ඒ වගේම දේශපාලන ආර්ථික සමාජීය හා පාරිසරික තත්ත්වයන් කොටස් මිල සඳහා ඉතාමත් සංවේදී. ඔයා හොඳම උදාහරණයක් ගන්න 2020 මුල් කාර්තුවේදී COVID-19 වසංගතය ලෝකෙ පුරා පැතිරෙන්න ගත්තා. ඉතින් ඒ වෙනකොට ලෝකෙ පුරා තියෙන බොහෝ කොටස් වෙළඳපොළවල් තීරණය කරා කොටස් වෙළඳපොළවල් දැක්කා. කොටස් වෙළඳපොළවල් අත්විඳා බොහොම පහළ යනවා. ඉතින් මතක තියාගන්න එක ලංකාවටත් වුණා. ඉතින් මම ඒ වගේ කිව්වා ගෝලීය සහ දේශීය සාධක, ආර්ථික සාධක, සමාජීය සාධක, පරිසර සාධක මේ සියල්ලක්ම කොටස් මිල සඳහා ඉතාමත් සංවේදී ඉතාමත් හොඳින් බලපානවා. ඉතින් ඔයා මේ පිළිබඳ දැනුවත් වීමත් ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟ දේ තමයි වෙළඳපොළ හා එහි ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත්කම නොමැත නිසා සිදුවන පාඩු. ඉතින් මෙතෙන්දිත් මතක තියාගන්න මේ අපි ආයෝජකයන් දැනුවත් කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ කාරණේ නිසායි. වෙළඳපොළ තුල සිදුවෙනා වූ ක්‍රියාපටිපාටි පිළිබඳ ඔයා දැනුවත් නැත්නම් ඔයා ඒ පිළිබඳව ඔයාට අවශ්‍ය නම් අවශ්‍යතාවයක් නැත්නම් අන්න එතෙන්දී ඔයාට තවත් අලාභ ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි ඔබ විශේෂයෙන් අපි නාවක ආයෝජකයන්ව මේ විදිහට දැනුවත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඊළඟට අනිත් දේ තමයි ඔයා දන්නවා ඔයා කොටස් වෙළඳපොළ ගිණුමක් විවෘත කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කොටස් තරවකාර සමාගම කරා තමයි ඒ සිදු කළ යුත්තේ. ඒ තුලදී ඔයාට හම්බ වෙනවා ඔයාට ආයෝජක උපදේශකයෙක්. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා ඔයාගේ ආයෝජක උපදේශකයව හමුවන්න ඔහුත් සමග සම්බන්ධ වෙන්න ඔයාට තවත් කොටස් මිලදී ගැනීම සම්බන්ධව හොඳ දැනුමක් ඒ වගේම හොඳ තීරණ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශේෂඥ මත විමසීම සහ දැනුම එකතු කර ගැනීම ඉතාමත් වැදගත් කියන එක. හොඳයි. ඊළඟ දේ තමයි CDS ගිණුමක් විවෘත කිරීම. මතක තියාගන්න ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම CDS ගිණුමක් විවෘත කළ යුතුමයි. ඉතින් මතක තියාගන්න දැන් තාක්ෂණ දියුණුවත් එක්ක ඔයාට පුළුවන්කමක් ලැබෙනවා ඔයාගේ ජංගම දුරකථනය ස්මාර්ට් දුරකථනයකින් ඔයාට මොබයිල් ෆෝන් නිදවුමක් එහෙම නැත්නම් මොබයිල් ෆෝන් ඇප්ලිකේෂන් එකක් තුලින් ඔයාට CDS ගිණුමක් විවෘත කරන්න. ඔයාගේ Play Store එක එහෙම නැත්නම් App Store එකට ගිහිල්ලා ඔයාට CSC මොබයිල් app එක download කරගත්තට පස්සේ ඒකේ තියෙන උපදේශ ක්‍රියාපටිපාටි අනුගමනය කළා ඔයාට හැකියාවක් තියෙනවා CDS ගිණුමක් විවෘත කරගන්න. ඒ වගේම මතක තියාගන්න අපි මේ දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේදී අපි බලාපොරොත්තු වෙනවා CDS ගිණුමක් විවෘත කිරීමේ ආකාරය පිළිබඳව ඔයාව දැනුවත් කරන්න. හොඳයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න අනිවාර්යෙන් ඔයා CDS ගිණුමක් විවෘත කරන්න ඕනේ. මෙතෙන්දී ඔයා අනිවාර්යෙන් ඔයාගේ කොටස් තරවකාර සමාගම තෝරගන්න ඕනේ. ඊට අමතරව යම්කිසි තොරතුරු ටිකක් මෙතෙන්දී දෙන්න ඕනේ. මේ සියල්ල නිවැරදිව කරාට පස්සේ ඔයාට හැකියාවක් ලැබෙනවා CDS ගිණුමක් විවෘත කරගන්න. ඊට පස්සේ ඔයාට කිසිම ගැටලුවක් නැතුව පුළුවන් කොටස් වෙළඳපොලේ ආයෝජනය සඳහා හවුල්වන්න. හොඳයි. ඊළඟ දේ තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණා ටිකක් ගැන අපි ඔයගලන්ට මෙතෙන්දී පෙන්නනවා. පළවෙනි දේ තමයි දිගුකාලීන ආයෝජන කිරීමට ආයෝජකයා කැමැත්තෙන් සිටිය යුතුයි. මේක ගැන අපි ඉස්සරහටත් ටිකක් කතා කරනවා. මොකද මම කලිනුත් මතක් කරා අවදානම් කළමනාකරණය ඉතාමත් වැදගත් කාරණයක්. ඉතින් මේ අවදානම් කළමනාකරණය හොඳින් සිදු කරගන්න පුළුවන් වාට දිගු කාලීන ආයෝජනයක් සඳහා කොටස් වෙළඳපොළ හා සම්බන්ධ වීමෙන්. ඊළඟ දේ තමයි ඔයා විවිධාංගීකරණය කියන දේ කරන්න ඕනේ. මොකක්ද මේක ඩයිවර්සිෆිකේෂන් කියලාත් අපි කියනවා. විවිධාංගීකරණය කියන්නේ අපි දන්නවා ලංකාව වෙන්න පුළුවන්, ලෝකෙ වෙන්න පුළුවන් විවිධ ආකාරයේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ තියෙනවා. ඉතින් ඔයා කොළඹ කොටස් වෙළඳපොළ තුලත් මෙන්න මේ ආකාරයේ විවිධ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ ටිකක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඔයා මිලදී ගන්න කොටස් වර්ග මේ විවිධාකාරයේ ශ්‍රේෂ්ඨ කිහිපයක විවිධාංගීකරණය කරන්න හැකියාවක් ලැබුණොත් ඔයාට පුළුවන් වෙනවා මම අර කලින් කියපු අවදානම් කළමනාකරණය කියන දේ කරගන්න. ඒ තුලින් හොඳ ප්‍රතිලාභයක් වගේම අවදානම අඩු
ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කොටස් ආයෝජනය කිරීම තුළින්. ඊළඟදී තමයි ආයෝජනයේ අවදානම් සහ ප්‍රතිලාභ තේරුම් ගැනීමත් ඔයා ඉතාම වැදගත්. අපි හැම වෙලාවෙම කතා කරන්නේ මේ කාරණය මේ වීඩියෝ එක පුරාවට. ඊළඟදී තමයි කොටස් වෙළඳපොළ පිළිබඳව ආයෝජන පිළිබඳවත් විශේෂඥ මත විමසන්න ඕනේ. මොකද මම කලින් කිව්වා වාට වාගේ ආයෝජක උපදේශකයෙක් ඉන්නවා, වාගේ තරවකාර සමාගම් ඉන්නවා. ඒ වගේම තමයි තරවකාර සමාගම් තුලින්, ඒ වගේම විශේෂයෙන් පරීක්ෂණ ආයතන තුලින් කොටස් වෙළඳපොළ සම්බන්ධව, ඒ වගේම කොටස් සම්බන්ධව පුරෝකථනයන් ලබා දෙන විවිධ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ පිළිබඳව පුරෝකථනයන් තොරතුරු ලබා දෙනවා. ඔයා ඒව පරිශීලනය කරන්න සූදානම් වෙලා ඉන්නත් ඕනේ. ඇත්තටම බොහොම රසවත් මාතෘකාවක්, රසවත් විෂයපතයක් මේ කොටස් වෙළඳපොළ ආයෝජනය. අනිත් දේ තමයි අපි හැම වෙලාවෙම මතක් කරනවා වගේ අඛණ්ඩ අධ්‍යාපනයක් තුළින් බුද්ධිමත් ආයෝජකයෙකු වෙන්න ඕනේ. ඔයා කොටස් වෙළඳපොළ තුළ තියෙන අත්දැකීම අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු 10ක් වෙන්න පුළුවන්, අවුරුදු 50ක් වෙන්න පුළුවන්. නමුත් ඔබ අඛණ්ඩව ඔබගේ දැනුම එකතු කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒක ඔබට කොටස් ආයෝජනයට සහ ඔබගේ ජීවිතයටත් ඉතාමත් වැදගත් කාරණයක් වේවි. හොඳයි. දැන් අපි බලමු මේ කොළඹ කොටස් වෙළඳපොළ තුළ ගනුදෙනු කළ හැකි සුරකුම්පත් වර්ග මොනවද කියලා. සුරකුම්පත් වර්ග මොනවද කියන දේ ගැන අපි කලිනුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙන්දී පුළුල්ව සාකච්ඡා කරමු. පළවෙනි දේ තමයි සාමාන්‍ය කොටස් ඔයාලට ගනුදෙනු කරන්න පුළුවන්. අපි සාමාන්‍ය භාවිතයේදී මේකට කියනවා normal shares, ordinary shares කියලා. ඒ වගේම තමයි නිශ්චන්ද කොටස්. අපි මේක කියනවා non-voting shares කියලා. ඊළඟ සුරකුම්පත් වර්ගය තමයි වරණීය කොටස්. එහෙම නැත්නම් preference shares කියලාත් කියනවා. තවත් සුරකුම්පත් වර්ගයක් තියෙනවා කොටස් බලපත්‍ර warrants කියලා කියනවා. ඒ වගේම සංගාමික ණයකර corporate debentures, ඒ වගේම තමයි අරුතාන්ත අරමුදල් closed end funds. ඉතින් මේ වගේ සුරකුම්පත් අපිට හයක් මෙතෙන්දී ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න විශේෂ කාරණේ තමයි සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළඳපොළ තුල සිදුවන ගනුදෙනු වලදී සාමාන්‍ය කොටස්, ඒ කියන්නේ ordinary shares සහ නිශ්චල කොටස්, ඒ කියන්නේ non voting shares තමයි වැඩි දුරක් ගනුදෙනු කිරීම සිද්ධ වන්නේ. දිනේ තුළ සිදුවන්නා වූ බොහෝමයක් ගනුදෙනු සිදුවන්නේ මේ සුරකුම්පත් දෙක හරහා. ඉතින් අපි මේ සාකච්ඡාව මේ දැනුවත් කිරීම පුළුල්ව ඉලක්ක ගත කරන්නේ මේ සාමාන්‍ය කොටස් voting shares සහ non voting shares ගනුදෙනු සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව ඔයා දැනගත යුතු කාරණා සඳහා. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේ preference shares, ඒ වගේම corporate debentures මේවත් සමහර අවස්ථාවලදී කොළඹ කොටස් වෙළඳපොළ තුල ගනුදෙනුවා. ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ ආයෝජක උපදේශකයා හරහා මේ සුරකුම්පත් හත් එකතු වෙන්න මේ සඳහා ආයෝජනය කරන්න. හැබැයි මතක තියාගන්න විශේෂයෙන් අපි වැඩි දුරක් ගනුදෙනු කරන්නේ, වැඩි දුරක් ගනුදෙනු ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් සිදු කරන්නේ මේ සාමාන්‍ය කොටස් voting shares සහ non voting shares සමගයි. හරි. ඊළඟ දේ තමයි ඔයා කොටස් වෙළඳපොළ පිළිබඳ මූලික තොරතුරු ටිකක් දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයා ආයෝජනය කරනවා නම් ඒ ආයෝජනය කරන දේ සම්බන්ධව දැනුම ඉතාමත් වැදගත්. ඉතින් අපි අද සූදානම් ඔයා කොටස් වෙළඳපොළ තුළ දැනගත යුතු මූලික කරුණු ටිකක් මෙතෙන්දී ඔයාට highlight කරලා පෙන්නන්න. පළවෙනි දේ තමයි ඔයාට දැනගෙන ඉන්න ඕනේ පිරිවැටුමේ වටිනාකම කියන දේ. අපි මේකට සාමාන්‍ය භාවිතයේදී කියනවා turnover එක කියලා. පිරිවැටුම. ඉතින් මතක තියාගන්න දිනයක් තුල සිදුවන කොටස් ගනුදෙනු ප්‍රමාණයක් තියෙනවානේ. කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වෙනවානේ. ඒක සාමාන්‍ය මිලියන ගණන් වලින් වෙන්න පුළුවන්, බිලියන ගණන් වලින් වෙන්න පුළුවන්. ඉතින් මේ ගනුදෙනු වෙන කොටස් ප්‍රමාණයේ සමස්ත මුදල් අගය, සමස්ත මුදල් වටිනාකම අපි කියනවා පිරිවැටුමේ වටිනාකම කියලා. ඒ වගේම මම කලින් මතක් කරා දේශීය ආයෝජකයන්ට වගේම විදේශීය ආයෝජකයන්ටත් කොළඹ කොටස් වෙළඳපොළ තුල ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් දේශීය ආයෝජකයන් විසින් සිදු කරන ලද මිලදී ගැනීම අපි දේශීය මිලදී ගැනීම විතර පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි දේශීය ආයෝජකයන් විසින් සිදු කරන්නා වූ විකුණුම් දේශීය විකුණුම් විදියට පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි විදේශීය ආයෝජකයන් විසින් කරන මිලදී ගැනීම සහ විකුණුම් අපි පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි දෙදයක් තුල සිදුවුණු වෙළඳපොළ ගනුදෙනු, ඒ වගේම තමයි වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය. විශේෂයෙන් මේක මතක තියාගන්න කොටස් වෙළඳපොළ තුල ලයිස්තුගත වෙලා තියෙන සියලුම සමාගම් වල මුළු අගය, මුළු වටිනාකම අපි මෙතෙන්දි බලා ගන්න පුළුවන්. මේක දෛනිකව වෙනස් වෙනවා. ඊළඟ දේ තමයි අපිට කොටස් විශ්ලේෂණයේදී විශේෂයෙන් බලපාන මිලේපෙම් වක්‍රය, PER ratio කියලා කියනවා. මේ වගේ විස්තර බොහෝමයක් අපිට කොටස් වෙළඳපොළ තුලදී දැනගන්න පුළුවන්. මතක තියාගන්න csc.lk වෙබ් අඩවිය තුලින් ඔයාට මේක යාවත් කාලින තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිත් එක්ක එකතුලා ඉන්න අපේ ආශා සිකියුරිටි සමග එකතුලා ඉන්න ආයෝජකයින්ටත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා දෛනිකව මේ තොරතුරු ලබා දීමට. හොඳයි. ඊළඟට අපි මතක තියාගන්න ඕනේ කොළඹ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කිරීමේදී අපි සැලකීමට ගත යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි වෙළඳපොළ මිල දර්ශක. මතක තියාගන්න කොළඹ කොටස් වෙළඳපොළ තුල වෙළඳපොළ මිල දර්ශකයන් දෙකක් තියෙනවා.
එකක් තමයි සමස්ත කොටස් මිල දර්ශකය. එහෙම නැත්නම් අපි කියනවා all share price index එක කියලා. මතක තියාගන්න සමස්ත කොටස් මිල දර්ශකයේ උච්චාවචනයෙන් තමයි අපි තීරණය කරන්නේ කොළඹ කොටස් වෙළඳපොළ තුල තියෙන සියලුම සමාගම් වල මිල මට්ටම සමස්ත ලෙස ඉහළ පහළ යන්නේ කෙසේද කියන එක. මෙතන මතක තියාගන්න කොටස් වෙළඳපොළ තුල තියෙන සියලුම සමාගම් වල මිල ඉහළ පහළ යාම මේ මිල දර්ශකය මගින් පෙන්눔 කරනවා. මේක ඇත්තටම ගණිතමය සමීකරණයක් ඔස්සේ තමයි මේකෙන් අවුට්පුට් එක හම්බ වෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය ව්‍යවහාරදී අහලා ඇති මාකට් එක අප් වෙනවා, මාකට් එක ඩවුන් වෙනවා, මාකට් එක මේ දවස්වල යන්නේ නැහැ, මාකට් එක ස්ලෝ. ඔන්න ඔගේ සාමාන්‍ය ව්‍යවහාරයේ යන වචන ටිකක් තියෙනවා. ඇත්තටම අපි මාකට් එක අප් ඩවුන්, මාකට් එක උච්චාවචනය වෙනවා, පහළට යනවා කියන කාරණාවලදී අපි කතා කරන්නේ මෙන්න මේ සමස්ත කොටස් මිල දර්ශකය. ඔයාලට මම උදාහරණයක් කියන්නම්. යම් කිසි දිනක් පටන් ගන්නකොට තියෙන සමස්ත කොටස් මිල දර්ශකයට වඩා වැඩි අගයකින් කොටස් මිල දර්ශකය අවසන් වුණොත් ඒ දිනේදී අපි එදාට කියනවා මාකට් එක අප් වුණා. එහෙම නැත්නම් මාකට් එක උච්චාවචන වෙච්ච දවසක්, එන මාකට් එක අප් වෙච්ච දවසක් කියලා කියනවා. ඒ වගේම තමයි මතක තියාගන්න පටන් ගන්න දිනේ පටන් ගන්න මොහොතට වඩා අඩු අගයකින් සමස්ත කොටස් මිල දර්ශකයේ අගය වාර්තා වුණොත් දිනේ අවසානයේදී අන්න එදාට අපි කියනවා මාකට් එක ඩවුන් වුණා කියන එක. ඉතින් මම මතක තියාගන්න මේ වගේ විවිධ යෙදවුම්, විවිධ වචන, සාමාන්‍ය වචන ඔයාට මේ කොළඹ කොටස් වෙළඳපොළ තුර ආයෝජනයේදී දැනගන්න වෙනවා. ඒ සඳහා ඔයා හුරු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අත්වලක් තමයි අපි මේ ලබා දෙන්නේ. හොඳයි. ඊළඟ දේ තමයි මම කතා කරපු මිල දර්ශක වලින් සමස්ත කොටස් මිල දර්ශකයට පස්සේ වැදගත් මිල දර්ශකය තමයි S&P SL 20 මිල දර්ශකය. මතක තියාගන්න S&P SL 20 මිල දර්ශකයෙන් පෙන්눔 කරන්නේ කොටස් වෙළඳපොළ තුල තියෙන විශාලතම හා වඩාත්ම ද්‍රවශීලී සමාගම් 20. ඒ සමාගම් 20 මිල මට්ටමන්හි උච්චාවචනය තමයි මේ S&P SL 20 මිල දර්ශකයෙන් පෙන්눔 කරන්නේ. තව දෙයක් වා විශේෂයෙන් මතක තියාගන්න සමස්ත කොටස් මිල දර්ශක වගේ නෙමෙයි S&P SL 20 මිල දර්ශකය අවුරුද්දක් තුල දෙවතාවක් වෙනස් වීම සිද්ධ වෙනවා. දෙවතාවක් යාවත් කාලීන වීමක්, එහෙම නැත්නම් අප්ඩේට් වීමක් සිද්ධ වෙනවා. මේ තියෙන 2021 ජූනි 21ට අදාළව සිදු කරන ලද යාවත් කාලීන කරන සිදු කරන ලද සමාගම් ටික මේ ඉංග්‍රීසි හොඩියේ ආකාරාදී පිළිවෙලට තමයි අපි මේ සමාගම් ටික පෙළගස්සලා තියෙන්නේ. ඉතින් ඔයාලට S&P SL 20 මිල දර්ශකයෙන් පුළුවන්කමක් ලැබෙනවා කොටස් වෙළඳපොලේ වටිනකම වැඩිම සහ ඉහළම ද්‍රවශීලීතාවයක් තියෙන සමාගම් වල හැසිරීම කොහොමද වුනේ කියන එක දැනගන්න. හොඳයි. ඊට පස්සේ අපි තවත් කාරණයක් කතා කරනවා. මම ඊට කලිනුත් කතා කරා විවිධාංගීකරණය කියන කාරණාව පිළිබඳව. ඉතින් විවිධාංගීකරණය කියන කාරණාව තුළදී අපි විශේෂයෙන් දැනගත යුතු කාරණාවක් තමයි ව්‍යාපාර ශේෂ්ත්‍ර කියන එක. ඉතින් මතක තියාගන්න කොටස් වෙළඳපොලේ ආයෝජකයන් සඳහා ගනුදෙනු සඳහා පහසු කිරීමට GICS Industry Statistics එහෙම නැත්නම් GICS ව්‍යාපාර ශ්‍රේෂ්ඨ පෙළගැස්මක් ඔයාට කොටස් වෙළඳපොළ තුලින් ලබා දීලා තියෙනවා. ඔයාට මේ තොරතුරු www.csc.lk වෙබ් අඩවියෙන් සහ ඒ වගේම අපේ දෛනික වාර්තා තුලින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාට මම උදාහරණයක් පෙන්නන්නම්. අපිට මේ තියෙනවා එක ශ්‍රේෂ්ඨ ව්‍යාපාර ශ්‍රේෂ්ඨ බැංකු. ඔයාට ඉතින් දිනයක් තුල බැංකු කියන ව්‍යාපාර ශ්‍රේෂ්ඨය තුල සිදුවෙනා වූ උච්චාවචනයන් කොපමණ ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වුණාද, සිදුවෙනු ගනුදෙනු ප්‍රමාණයන්ගේ වටිනාකම කොහොමද, ඒ වගේම තමයි අර මම කිව්ව ඒ ශ්‍රේෂ්ඨයට අදාළ මිලේපෙම් වක්‍රය මතක තියාගන්න. අපි ඊළඟ වීඩියෝවේ සූදානම් වෙනවා ඔයාට පොඩි ටිප් එකක් ලබා දෙන්න. කොටසක් තෝරාගත යුතු ආකාරය පොඩි සංසන්දනයක් කරලා පොඩි විශ්ලේෂණාත්මක ක්‍රමයකින් කොටසක් තෝරාගත යුතු ආකාරයත් අපි ඔයාලට කියලා දෙන්න සූදානම්. ඉතින් ඒ වගේ කාරණාවලදී අපි මේ විවිධ ව්‍යාපාර ශේෂ්ත්‍රයන්ගේ තොරතුරු ලබා ගැනීම සහ දැනුවත් වීම ඉතාමත් වැදගත්. අනිත් දේ තමයි ඔයා යම්කිසි ව්‍යාපාර ශේෂ්ත්‍රයක කොටසක් මිලදී ගන්න සූදානම් වෙනවා නම් ඔයාට මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තියෙන අනිකුත් සමාගම් වල performance එක බලා ගන්න පුළුවන් කමක් ඇති වෙනවා නම් ඔයාට පුළුවන් හොඳ කොටසක් තෝරගන්න. ඒ නිසා අපි කියන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍ර පිළිබඳවත් ඔයා අදහසක් අනිවාර්යෙන් තබා ගත යුතුයි. ඒ පිළිබඳව දැනගත යුතුයි කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් සූදානම් කොහොමද හොඳ කොටසක් තෝරගන්නේ, ඔයා කොටසක් තෝරගැනීමේදී වැදගත්කමක් දිය යුතු කාරණා ටික මොනවද, ඒ පිළිබඳව කතා කරන්න අපි ඊළඟ වීඩියෝවේදී සූදානම්. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ හමුවෙන බලාපොරොත්තු වෙමින් අපි දැනට සමුගන්නවා. ඔබට ස්තුතියි.